ආශිර්වාදමත් සන්ධ්‍යාවක්. අද හාස්කම් දේව මෙහෙට අන්තර්ජාලය ඔස්සේ අප හා එක්ව සිටින ඔබ හැම කෙනෙක් යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ සන්ධ්‍යාවේ අප මොහොතක් අපේ දෙනෙත් පියාගෙන අප සිටින ස්ථානය තුල අපි දෙවියන් වහන්සේට යාඥාවක් කරමින් අපි උන්වහන්සේගේ අභිමුඛයට පැමිණෙමු. අපි යාඥා කරමු. දයාබර දෙවි පියාණනි, මේ සන්ධ්‍යා කාලයේ අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ පාමුලට එනවා. ස්වාමීනි, මේ සන්ධ්‍යාවේ අප සමග එක්ව ඒ යම් ප්‍රශ්න, කරදර, අමාරුකම්, ඒ රෝග සමග ස්වාමීනි පීඩා විඳින ජනතාව අප සමග එක්ව සිටින අතර ස්වාමීනි අද සන්ධ්‍යාවේ ඔබ වහන්සේගේ බලවත් හස්තය එකිනෙකනා කෙරේ නිදහස් කරමින් ආශිර්වාද කළ මැනව, සුවපත් කළ මැනව කියලා අපි යාඥා කරනවා. ස්වාමීනි අපේ නමස්කාර කාලය තුල ඔබ වහන්සේ සිටින්ට අපේ වචනය තුල ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන්ට ස්වාමීනි අද දවසේ අප සමග එක්ව සිටින හැම කෙනෙකුට ඔබ වහන්සේගේ ආශිර්වාදය නිදහස් කරන්ට කියලා ඉල්ලනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මේ සන්ධ්‍යාවේ ඔබ යම් අවශ්‍යතාවයක් සමග අප හා එක්ව සිටිනවා නම් ස්වාමින් වහන්සේ ඔබව අත්නාරින දෙවියන් වහන්සේ අද දවසේ උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ, ඒ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය ඇතුව ඇදහිල්ල ඇතුව අපි ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ නාමය උසස් කරමු. ඔබ අප සමග එක්ව අපි ගායනා කරමු. හාස්කමක් පතමු සෑමදා කියන ගීතිකාව.
स्तुति करනවා hallelujah ස්වාමීන් ඔබට ප්‍රශංසා වේවා ඔබ ආසයට ප්‍රශංසා වේවා ඊශ්‍රායෙල් රජුරුවන් වහන්සේ අපේ වාසයේ නාමය සත් කරනවා hallelujah 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 ස්වාමීන් ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් ඔබට ප්‍රශංසා වේවා ඔබ යහපත් දෙවියන් වහන්සේ ඔබ ආසේ යහපත් දෙවියන් වහන්සේ hallelujah මහිමය වේවා ඕ රජතුමාණනි අප ඔබට ස්තුති කරනවා ඕ වහන්සේ අපේ හඬ අසන දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා ඕ රිකලම රියන්දුරියලම ශිකරියන්දෝ ස්තුති වේවා සූරියන්දුරියලම ශිකරියන්දෝ ස්තුති වේවා ස්වාමී ස්තුති වේවා ස්වාමී ईश्रायल रजतुमरी माँ देवी ओ स्वामिनी माँ ओब आसमान देवी ओबे गुण गायन देवी ईश्रायल रजतुमरी
ප්‍රශංසා කරනවා ප්‍රශංසා කරනවා ස්වාමී ඕරි කලමරියන්දුරියලම ශිකිරියන්දේ සර්ව පරාක්‍රම දෙවි පියාණනි අප ඔබට ස්තුති කරනවා හalleluya hallelujah ස්වාමිනේ අද දවසේ දෙවියන් වහන්සේ මහත් අනගි වරප්‍රසාදයක් ඔබට මට දීලා තිබෙන උන්වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේ ඔබේ ජීවිතයට මගේ ජීවිතයට කතා කරන්නේ කුමක්ද උන්වහන්සේගේ බලාපොරොත්තුව කුමක්ද කියන එක අපිට ඒත්තු ගන්නට අවස්ථාවක්. මක් නිසාද දෙවියන් වහන්සේගේ වචනයෙන් අද දවසේ මම කතා කරන්නට සතුටුයි ඔබ ඉදිරියේ අභියෝගාත්මක ඇදහිල්ල සම්බන්ධයෙන්. කුමක්ද මේ අභියෝගාත්මක ඇදහිල්ල? අපි බොහෝ දෙනෙක් ජීවිතේ විවිධ දේවල් එක්ක අභියෝගයට ලක් වෙනවා. ඇතැම් විට අපි මුහුණ දෙන වාතාවරණය, ඇතැම් ප්‍රශ්න, ඇතැම් රෝග, එසේ නොමෙතන විවිධාකාරයේ දේවල්. අපි ඕනෑම කෙනෙකුට විවිධ අභියෝගයන් තිබෙන්නට යනවා. ඒ මැද්දේ අපි සමහර විට ක්ලාන්ත වෙනවා. එසේ නොමෙතනම් අභියෝගේ ජයගත්තොත් අපි සතුටින් අපි ඊටාම ප්‍රසන්න ජයග්‍රාහී ලීලාවෙන් අපිට කළ හැකි සියල්ල කරමින් සියල්ලන්ට ප්‍රකාශ කරනවා මේ අභියෝගය මම ජයගත්තා. ඒ රෝගයක් වෙන්නට පුළුවන්, ඒ වෙන විපත්තියක් වෙන්නට පුළුවන්, එය ඕනෑම දෙයක් වන්නට පුළුවන්. නමුත් ඔබ කියන්නට යනවා මම ඒ ජයගත්තා. එසේ නොමැතිනම් ඔබ එයින් පරාජය වුණොත් කියන්නට යනවා මම අසමත් වුණා. මට තවත් බලාපොරොත්තුවක් නැහැ. එසේ නොමැතිනම් ජීවිතේ මොකක්ද තේරුම? එවැනි තත්වයක් තුළ සිටියා වූ යම් පුද්ගලයෙක් දෙස අපි අද දවසේ බලන්නට යනවා. මක් නිසාද ඔබ හැම කෙනෙක්ම මා සමග එක්වී සිටින්නේ හාස්කම් දෙය මෙහෙටයි. ඔබ බලනවා වෙන්නට පුළුවන් අද දවසේ මම මෙම හාස්කම් දෙය මෙහෙ නරඹන කාලය අතරතුර දෙවියන් වහන්සේ මගේ ජීවිතේ විශේෂ යමක් කරයි. දෙවියන් වහන්සේ දිව්‍යමය ලෙස මගේ ජීවිතේ ස්පර්ශ කරයි. මම කියන්නට සතුටුයි. ඔබ විශ්වාස කරන දේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කරන්නට යනවා. ඔබේ ඇදහිල්ල අත්හරින්න එපා. ඔබ විශ්වාස කරන දේ අත්හරින්න එපා. මක් නිසාද දෙවියන් වහන්සේ ආසාවෙන් සිටිනවා ඔබේ ජීවිතය තුළ මහත් දෙයක් කරන්නට. මක් නිසාද උන්වහන්සේ සැබවින්ම ඔබ ඉදිරියේ ජීවමානව ක්‍රියා කරන්නට බලවත්ව සිටිනවා. ඒ නිසා ඔබේ ඇදහිල්ල මා සමග මේ වචනය සමග මිශ්‍ර කරන්නට කියලා මම ආරාධනා කරනවා. ඔබ සුද්ධ ලියවිල්ලේ පෙරලා ගන්නවා නම් ලූක් 8 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදයේ සිට ඒ ස්ථානයේ සඳහන් කරනවා යේසුස් වහන්සේ යම් ස්ථානයක සිට පැමිණියන් පසුව උන්වහන්සේ පිළිගන්ට මහත් සමූහයක් රැස් වෙලා සිටියා. ඒ අවස්ථාවේදී එක්තරා පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා ස්වාමිනී එම නැතිනම් ආචාර්යයන් වහන්සේ ගුරු දේවයනි මගේ එකම දියණිය අවුරුදු 12ක් වෙන මගේ එකම දියණිය මරණාසන්නව ඉන්නවා. ඊටාම රෝගීව ඉන්නවා. මම ඊටාම වේදනාවෙන් බයෙන් තැතිගැන්මෙන් සිටිනවා. මක් නිසාද ඇයගේ ජීවිතය මේ පොළවෙන් සමුගන්නට ළඟයි. හැබැයි ඔබ වහන්සේ ආවොත් යම් දෙයක් වෙන්නට යනවා. ඔව් උන්වහන්සේ මා ආරාධනය පිළිගන්නවා. මේ පියාගේ හදවතේ තිබුණා වූ වේදනාව උන්වහන්සේට දැනෙනවා. මේ පියාගේ හදවතේ තිබුණා වූ කනස්සල්ල එසේ නොමැතිනම් බලාපොරොත්තු කඩවීම උන්වහන්සේට දැනෙනවා. ඒ නිසා ජේසුස් වහන්සේ ආරාධනය පිළි අරගෙන මේ පියා සමග ඔහුගේ ගෙදරට ගමන් කරමින් සිටිනවා. ඒ අවස්ථාවේදී එක්තරා කාන්තාවකට දැනගන්නට ලැබෙනවා යේසුස් වහන්සේ ඇය සිටින්නා වූ නිවස අද්දරින් යනවා. ඒ බව අපි දකිනවා 43 වෙනි පදයේ ලූක් 8 වෙනි පරිච්ඡේදයේ මේ ආකාරයෙන් සඳහන් කරනවා. එකල කිසිවෙකුට සුව කළ නොහැකි වූ 12 වසරක් මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් පසුපසෙන් නවුත් උන්වහන්සේගේ සළුවේ දාවල්ල ස්පර්ශ කළාය. ඒ ඇසිල්ලෙහිම ඇගේ ලේ ගැලීම නැවතිනි. මොකක්ද මේ කාන්තාවට තිබුණා වූ තත්වය? එක අතකින් පියා බලාපොරොත්තුවක් නැති ස්ථානයේදී ජේසුස් වහන්සේව කැඳවගෙන යනවා. ජේසුස් වහන්සේ පැමිණ මගේ දියණියගේ ජීවිතයට අත ගැසුවොත් ඇය ජීවත් වෙන්නට යනවා. ඒ අතරෙම තවත් බලාපොරොත්තුව නැත්තා වූ තැනැත්තියක්. තමාගේ ජීවිතයේ අවුරුදු 12ක් තිස්සේ දුක් විඳා වූ තැනැත්තියක්. ඇයද අවුරුදු 12ක් තිස්සේ වේදනාව විඳමින් කනස්සල්ලෙන් පසු වෙනවා. කියනවා සියලු ආකාරයෙන් ප්‍රතිකාර ලැබ, සියලු වෙදුන්ගෙන් ප්‍රතිකාර ලැබ කිසිවෙකුට සුව කරන්නට බැරි වුණා. මක් නිසාද ඇගේ තිබුණා මේ රෝගී තත්වය එවකට සමාජයෙන් ඇයව පිළිකුල් කරන තරම්, එවකට සමාජයෙන් ඇයව පිළිකුල් කරන තරම්
ඇයට බලපෑවා. ඇයට ශාරීරික රෝගය විතරක් නෙවෙයි ඇයට මානසිකව එම රෝගය නිසා පුදුම බලපෑමක් එල්ල වුණා. මක් නිසාද යුදෙව් ව්‍යවස්ථාව අනුව ලෙවී කතාව යුදෙව් ව්‍යවස්ථාව අනුව ලෙවී කතාව 15 වෙනි පරිච්ඡේදයේ පෙන්වා දෙනවා මෙවැනි රෝගයක් තිබෙන කාන්තාවක් අපවිත්‍රයි. වසර 12ක් තිස්සේ කෙසේද තමාගේ අපවිත්‍රතාවය සමග සිටින්නේ? මනුෂ්‍යයන් අතරට යන්න බෑ ව්‍යවස්ථාව අනුව. ව්‍යවස්ථාව අනුව මනුෂ්‍යයන් අල්ලන්නා වූ දෙයක් Tamanට ඇල්ලීමට අවසරයක් නැහැ. තමාව මනුෂ්‍යයන් ප්‍රතික්ෂේප කරනවා. තමාට සමාජය තුළ පිළිගැනීමක් නැහැ. බොහෝ මනුෂ්‍යයන් විශ්වාස කළා යම්කිසි ආකාරයකින් එවකට සමාජයේ මෙවැනි රෝගී තත්ත්වයකට පත්වෙලා සිටින්නා වූ කාන්තාවකට බොහෝ විට ශාපයක් එහෙම නැතිනම් පාපයක් දෙවියන් වහන්සේගේ උදහසක් වන්නට පුළුවන් පැමිණ තිබෙන්නේ. ඒ නිසා ඇයව ප්‍රතික්ෂේප කරනු ලැබුවා, ගරහනු ලැබුවා. ඇයට ජීවිතේ බලාපොරොත්තුවක් නැහැ. එම අවස්ථාවේදී මෙම කාන්තාව ජේසුස් වහන්සේ තමාගේ නිවස අද්දරින් යනවා කියන දේ ඇසුන නිසා 12 අවුරුද්දක් බලාපොරොත්තුව නැතුව තිබුණා වූ ඇය යුදෙව් ව්‍යවස්ථාව කඩන තරම් නිර්භීත වෙනවා. කුමක්ද ව්‍යවස්ථාව කැඩුවොත් දඩුවමක් පැමිණෙන්නට යනවා. නමුත් දඩුවමට වඩා ඇයට උවමනා වුණා තමාගේ ජීවිතය වෙනස් කරන්නට පුළුවන් නම් එක් තැනැත්තෙක් මිහිපිට සිටිනවා නම් ඒ ජේසුස් වහන්සේ පමණක් බැවින් මම ව්‍යවස්ථාවට ඔබෙන් මම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා කියා. අද අපිට බොහෝ විට ජේසුස් වහන්සේ වෙතට ලන් වෙන්නට තිබෙනා වූ බාධාව ඔබේ මගේ ඇදහිල්ල වන්නට පුළුවන්. ඔබ මම විශ්වාස කරන දේ වන්නට පුළුවන්. ඔබට මට සමාජය තුලින් කියා තිබෙන කාරණා වන්නට පුළුවන්. ඇතැම් විට ජේසුස් වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේ බව ඔබ දන්නවා. ඔබ අසා තිබෙනවා. ඔබ සැබවින්ම බොහෝ අයගේ ජීවිතවල වෙනස් වීම, බොහෝ අයගේ ජීවිතවල පුදුම දේ, බලවත් දේ දෙවියන් වහන්සේ කර තිබෙනවා. ඔබේ ඇස් වලින් දැක තිබෙනවා. එහෙත් ඔබ හිතනවා වන්නට පුළුවන් එම දෙවියන් වහන්සේ මටත් යමක් කරනු ලබයිද? ඔව් ප්‍රිය මිත්‍රය, සැබවින්ම එසේමයි. ඔබ විශ්වාස කරනවා නම් උන්වහන්සේ කියනවා අදහන්නට සියල්ල පුළුවන්. උන්වහන්සේ කෙරේ අදහලා කිසිවෙක් ලැජ්ජාවට පත්වන්නට යන්නේ මෙම වසර 12ක් තිස්සේ මහලේ රෝගයෙන් පීඩා විඳි කාන්තාව ව්‍යවස්ථාවට වඩා උන්වහන්සේ වෙතට පැමිණීමට නිර්භීත වුණා. මක් නිසාද ව්‍යවස්ථාව කැඩීමට වඩා ඇයගේ ජීවිතයේ සුවයක් අවශ්‍යව තිබුණා. ඒ සුවය අවශ්‍ය වීම නිසා ඇය තීරණයක් ගන්නවා මම මේ තැනැන් වහන්සේ වෙතට පැමිණ එම තැනැන් වහන්සේගේ සලුවේ දාවල්ලටවත් අතගසනවා. මක් නිසාද ඒකවත් මට ප්‍රමාණවත් වෙයි. හැබැයි ව්‍යවස්ථාව අනුව නම් ඇය අතගසන සියල්ල අපවිත්‍රයි. එය සැබෑවක්. ඔබ මම අතගසන සියල්ල පාපය කරන කොටගෙන අපවිත්‍රව තිබෙනවා. ඔබේ මගේ පාපය නිසා ජේසුස් වහන්සේ අපවිත්‍ර වුණා. එයයි සැබෑව මගේ මිත්‍රය. ඔබ මා උදෙසා තිබෙන්නා වූ අපවිත්‍රකම උන්වහන්සේ පිටට ගනු ලැබුවා. ඔබේ මගේ තිබෙන්නා වූ ඒ ශාපය, පාපය මනුෂ්‍යයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නා වූ පිළිකුල්කාරකම උන්වහන්සේ පිටට ගනු ලැබුවා. උන්වහන්සේ කැමති වුණා මෙම තැනැත්තියගේ පිළිකුල්කාරකම උන්වහන්සේ පිට ගන්නට. ඒ තැනැත්තිය අතගැසූ මොහොතෙහිම ඇගේ ලේ ධාරාව වේලුණයි කියා සඳහන් කරනවා. කුමක් හේන්ද ඇගේ ශාපයට තිත, ඇගේ පාපයට තිත, ඇගේ බලාපොරොත්තුව නැතිකමට තිත එම මොහොතේ උන්වහන්සේ තබනු ලැබුවා. කුමක් හේන්ද ඇගේ ඇදිහිල්ල අභියෝගාත්මකව තිබුණා. එවකට සමාජයට අභියෝගයක්, මෙවැනි රෝගී තත්ත්වයක් තිබෙන්නා වූ කාන්තාවක් සෙනග අතරට පැමිණීම අභියෝගයක්. ඒ විතරක් නොවේ යම් පුරුෂයෙකුට අතගැසීම අභියෝගයක්. සියල් අතරින් ඇය වරදකාරියක්ව සිටිනවා. එහෙත් ස්වාමින් වහන්සේගේ ඇසින් බලන කල ඇය වරදකාරියක් නොවේ. ඇය තව දුරටත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබුවා වූ දෙවියන් වහන්සේ විසින් වඩාත් ප්‍රේම කරන ලද්දා වූ තැනැත්තියක් වුණා. මේ ස්ථානයේ සඳහන් කරනවා 45 වෙනි පදයේ එවිට ජේසුස් වහන්සේ මගේ ඇඟට අත තැබුවේ කවරෙක්දයි ඇසූසේක. එසේ නොකළ බව හැමදෙනම කී කල්හි පේදුරු කතා කොට ස්වාමිනී සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිති කීය. එහෙත් ජේසුස් වහන්සේ කවුරු නමුත් මගේ ඇඟට අත තැබීය. මන්ද මගෙන් අනුහස නික්ම ගිය බව මට දැනුනේ යයි වදාළසේක. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේක අහම්බෙන් වෙච්ච දෙයක් නොවේ. කවුරුන් හෝ මගේ ඇඟට අතගසනු ලැබුවා. කවුරුන් හෝ උවමනාවෙන් පැමිණ මාව ස්පර්ශ කරනු ලැබුවා. අද දවසේ ඔබේ ජීවිතයට දෙවියන් වහන්සේගෙන් සුවයක්,
ඔබේ ජීවිතයට යම්කිසි හාස්කමක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඕනෑකමින් උන්වහන්සේ වෙතට පැමිණෙන්නට අවශ්‍යයි. යේසුස් වහන්සේ සඳහන් කරනවා යමෙක් අහඹු ලෙස නොවේයි මට උවමනාවෙන්ම අතගසනු ලැබුවා. කවුද එම තැනැත්තා? උන්වහන්සේ කවුරුන්ද කියන්නට දන්නේ නැහැ. නමුත් මෙම කතාබහ ඔස්සේ එම කාන්තාව බියට පත් වෙලා කියනවා ස්වාමිනී එම අතගැසුවා වූ තැනැත්තිය මමයි. මට සිදු වී තිබුණා වූ තත්වය මෙයයි. මම අවුරුදු 12ක් තිස්සේ මේ ආකාරයෙන් සියලු ආකාර බෙදුන්ගෙන් ප්‍රතිකාර ලැබුවා. එහෙත් මට සුවයක් ලැබුණේ නැහැ. ඒ නිසා මා තුල සිතාගත්තා ඔබ වහන්සේගේ සලුවේ දාවල්ලටවත් අත ගැසුවොත් මට සුවය ලැබේවි කියා. ඇය එම කාරණය ප්‍රකාශ කිරීම සමග සිදු වූයේ කුමක්ද? යේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා 48 වෙනි පදය එම පරිච්ඡේදය තුලම දියණියනි ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කළේය. ශාන්ත සිතින් යන්නයි උන්වහන්සේ ඇයට වදාළසේක. ඇය පසුබට වුණේ නැහැ. කවුරුන්ද ජේසුස් වහන්සේට අත ගැසුවේ කියන්නා වූ අවස්ථාවේදී ඉදිරිපත් වන්නට. අප බොහෝ විට අකමැති දෙයක් තමයි අපගේ ජීවිතේ කාරණා එළිදරව් වුණාම, එසේ නොමැතිනම් අපේ ජීවිතේ පාපය එළිදරව් වුණාම ඒ බව කියා අත්හරින්නට, එසේ නොමැතිනම් මේ බව කියා දෙන්නට, එසේ නොමැතිනම් දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ පාපය පිළිගන්නට. නමුත් මේ තැනැත්තිය කැමති වුණා තමා කළා වූ වරද එඹකට සමාජය තුල ප්‍රකාශව තිබූ දෙයක් බැවින් තමාගේ වරද මෙයයි කියන්නට. ඔබ මම අද දවසේ පිළිගන්නට සූදානම් නම් ඔබේ මගේ ජීවිතයේ පාපය, වරද, අකුසලය උන්වහන්සේ ඉදිරියේ මේ ආකාරයයි කියා උන්වහන්සේ ඔබට කියන්නට යනවා. ඔබව මම පිළිගන්නවා. මේ තැනැත්තියව උන්වහන්සේ පිළිගනු ලැබුවා. ඒ නිසායි ශුද්ධ ලියවිල්ලේ අනර්ග පොරොන්දුවක් අපට දෙනු ලබන්නේ. ගීතාවලිය 32:5 මේ ආකාරයෙන් සඳහන් කරනවා. මාගේ පව් නොසගවා මම පාපොච්චාරණය කළෙමි. හිමිතුමන්ට මාගේ පව් කියන්නෙමි කීමි. ඔබද මාගේ පාප දෝෂ කමා කළසේක. නව අනුවාදයේ ශුද්ධ ලියවිල්ලේ ආකාරයෙන් සඳහන් කරන මක් නිසාද මම හිමිතුමන්ට මාගේ පාපය ප්‍රකාශ කළෙමි. ඔබේ ජීවිතයේ තිබෙන්නා වූ ඕනෑම රහස් කාරණයක් උන්වහන්සේට ප්‍රකාශ කරන්නට පුළුවන්. උන්වහන්සේ ඔබ පිළිකුල් කරන්නට යන්නේ නැහැ. උන්වහන්සේ ඔබ ප්‍රතික්ෂේප කරන්නට යන්නේ නැහැ. උන්වහන්සේ ඔබට දොස් තබන්නට යන්නේ නැහැ. එවකට සමාජයෙන් මෙම කාන්තාවට දොස් තබන්නට, පිළිකුල් කරන්නට, වරද තබන්නට බොහෝ දෙනා සූදානම්ව සිටියා. නමුත් යේසුස් වහන්සේ ඊට වඩා හාත්පසින් වෙනස් යමක් කියනවා. දියණියනි බිය නොවන්න. පාපය තුල නිතරම බය කියන දේ ගැප් වෙලා තිබෙනවා. නමුත් ඇදහිල්ල තුල ස්වාමින් වහන්සේගේ කරුණාව ගැප් වෙලා තිබෙනවා. මක් නිසාද ස්වාමින් වහන්සේ ඉදිරියට පැමිණෙන්නට ඔබේ ජීවිතයෙන් බය ඉවත් කරන්නට වෙනවා. ඇතැම් විට සමාජය තුලින් තිබෙනා වූ බය, එසේ නොමැතිනම් ඔබ විශ්වාස කරන්නා වූ ඔබේ විශ්වාසය ඇදහිලි පද්ධතිය තුලින් පැමිණ තිබෙනා වූ බය, එසේ නොමැතිනම් ඔබේ පවුල තුලින් පැමිණෙනා වූ බය වන්නට පුළුවන්. ඒ කුමන ආකාරයේ බයක් වුවත් ජේසුස් වහන්සේ වෙතට පැමිණෙන්නට බාධාවක්ව තිබෙනවා නම් ඔබ නිර්භීත වන්නට වෙනවා ඒ බය ඉවත් කිරීමට. මක් නිසාද දෙවියන් වහන්සේ සමග ඔබේ ජීවිතයේ තිබෙනා වූ බය ඉවත් කරගන්නා තුරු ඔබට විශාල දෙයක් අත්දකින්නට හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් ඔබේ ජීවිතයේ බය කියනා වූ කාරණය පසකින් තබා උන්වහන්සේ වෙතට එන්නට නිර්භීත වෙනවා නම් උන්වහන්සේ සැබවින්ම ඔබට කරුණාව පෙන්වන්නට යනවා. අපි ඒ කාරණයට කියනවා ඇදහිල්ල කියලා. කුමක් හේින්ද ඇදහිල්ල නම්? බලාපොරොත්තු වන්නා වූ දේ ගැන සහතිකයයි, නොදක්නා දේවල් ගැන ඔප්පුවයි කියා හේබ්‍රේව 11 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සඳහන් කරනවා. මෙම කාන්තාව ඒ වනතෙක් ඇගේ ජීවිතයේ සුවය ලබා තිබුණේ නැහැ. එහෙත් ඇයට විශ්වාසයක් තිබුණා සම්පූර්ණයෙන්ම මම මේ තැනැන් වහන්සේගේ සලුවේ දාවල්ලට අත ගැසුවොත් එකෙනෙහිම මම සුව වෙන්නට යනවා. ඇය තුළ යම්කිසි ආකාරයක ඔප්පුවක් තිබුණා. ඇය තුළ යම්කිසි ආකාරයක සහතික බවක් තිබුණා. මේ තැනැන් වහන්සේගෙන් පමණයි මට විසඳුම තිබෙන්නේ. ඒ ඇදහිල්ල ඇයගේ ජීවිතයේ මහත් වෙනසක් ඇති කරනු ලැබුවා. අවුරුදු 12ක් තිස්සේ කිසිම ආකාරයක විසඳුමක් නැත්තා වූ තැනැත්තියට
විසඳුමක් එක ක්ෂණයකින් ලැබුණා. කුමක් නිසාද? ඇදහිල්ල හෙට දවසට නොවේ. ඇදහිල්ල අද දවසටයි. ස්වාමින් වහන්සේ කෙරෙහි ඔබ අදහනවා නම්, ඔබ විශ්වාස කරනවා නම් මේ මොහොතේ සැබවින්ම ඔබේ ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන්නා වූ හාස්කම කොයිතරම් විශාල දෙයක් වුණත්, ඔබ බලාපොරොත්තු වෙන්නා වූ සුවය කොයිතරම් විශාල දෙයක් වුණත්, ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නා වූ දෙය, දෙවියන් වහන්සේගෙන් රඳා සිටින්නා වූ බලාපොරොත්තුව කොයිතරම්නම් විශාල වුණත්, උන්වහන්සේ ජීවමානව සිටිනවා ඔබේ ජීවිතය තුළ ඒ දේ කරන්නට. මක් නිසාද? මනුෂ්‍යයා සමග නොපුළුවන් දෙය දෙවියන් වහන්සේ සමග පුළුවන්. හාලලූයා. දෙවියන් වහන්සේට පුළුවන් ඔබේ ජීවිතය තුළ බලවත් දෙයක් කරන්නට. ඔබ විශ්වාස කරන්න, ඔබ සිටින ස්ථානය තුළ ඔබේ ජීවිතේ නිර්භීත වෙන්න දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබේ කාරණා පසකින් තබා උන්වහන්සේ කෙරෙහි ඇදහිීමට. එවිට ඇදහිල්ල තුළ ඔබට ජයග්‍රහණය තිබෙනවා. මක් නිසාද? ශුද්ධ ලියවිල්ලේ ප්‍රකාශ කරනවා යොහන්තුමා ඔහුගේ යැවුම් පත්‍රයේ මේ ආකාරයෙන් 1 යොහන් 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය කියනවා, ලෝකයෙන් ජයගත හැක්කේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යයි අදහන තැනැත්තාට මිස වෙන කවරෙකුටද. හාලෙලූයා. මෙන්න පොරොන්දුව, මෙන්න සත්‍යතාවය. මේ තදින් අල්ලා ගන්නට දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ජේසුස් වහන්සේ කියලා අදහන්නා වූ තැනැත්තාට පමණයි සියල්ලෙන් ජය ගන්නට පුළුවන්. ඔබ මේ රාත්‍රියේ සූදානම් නම් මේ නරඹන අතරතුර දෙවියන් වහන්සේ සැබවින්ම මා උදෙසා මහත් දේ කරන්නට යනවා. එසේ නොමැතිනම් ජේසුස් වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්, උන්වහන්සේ මේ ලෝකයට පැමිණියේ ඔබේ මගේ පාපය, අකුසලය, කර්මය නිසා බවත්, උන්වහන්සේ කුරුසේ පූජා වෙමින් ඔබේ මගේ එම පාපයට, කර්මයට, අකුසලයට තිත තබා උන්වහන්සේ මරණය පරාජය කොට මලුන්ගෙන් නැගිට ජීවමානව උත්ථාන වී සිටිනා වූ බව විශ්වාස කරනවා නම් ඔබේ ජීවිතය තුළ දැන් බලාපොරොත්තු වෙන්නා වූ හාස්කම සිදුවෙන්ට යන බව මම ප්‍රකාශ කරනවා. මක් නිසාද? ඇදහිල්ල සැබවින්ම ජය ගන්නට යනවා. ඒට ඔබට නිර්භීතකම අවශ්‍යයි. එම නිර්භීතකම නම් ඔබ බාහිරින් තිබෙන්නා වූ කාරණා, ඔබ මෙතෙක් කාලයක් තිස්සේ විශ්වාස කළා වූ කාරණා පසක තබා මුළු හදවතින් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස තැබීමට වෙන්වීමයි. එකෙනෙහිම මේ තැනැත්තිය මෙම කාරණය ප්‍රකාශ කළහම එම ස්ථානයේ සිටියා වූ බොහෝ දෙනාගේ හදවතේ වෙනසක් ඇති වෙනවා. මක් නිසාද? තවදුරටත් සඳහන් කරනවා, දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කළේය, සාන්ත සිතින් යන්නයි උන්වහන්සේ ඇයට වදාළසේක. එසේ නොමැතිනම් සමාදානයෙන් යන්ටයි ඇයට වදාළසේක. ඇයට කියනවා සමාදානයෙන් යන්න. මක් නිසාද? මෙතෙක් කල් ඇයට සමාදානය තිබුණේ නැහැ. ඔබේ ජීවිතයට සමාදානය අවශ්‍ය නම් ස්වාමින් වහන්සේ වෙතට පැමිණීමට නිර්භීත වන්න. ඔබේ ජීවිතයේ එවිට ඔබ අත්දකීවි කිසිදාක අත් නුදුටුවා වූ මහත් වෙනසක්, බලවත් දෙයක්. උන්වහන්සේ ඉදිරියේ ඒ ඇදහිල්ලට උන්වහන්සේ ගරු කරන්නට යනවා. උන්වහන්සේ පිළිතුරු දෙන්නට යනවා. මේ යම්කිසි අවස්ථාවක් පමණයි අපි දකින්නේ. මක් නිසාද? උන්වහන්සේ හාස්කමක් කරන්නට ගියා එම ස්ථානයට ගියා නොවේ. උන්වහන්සේ අර පියාගේ ඉල්ලීම පරිදි ඔහුගේ නිවසට යමින් සිටින අතරතුරයි ජේසුස් වහන්සේගේ සලුවට අත ගැසුවා වූ මෙම තැනැත්තියට මෙම හාස්කම සිදුවන්නේ. අද දවසේ ස්වාමින් වහන්සේ අප මධ්‍යයේ ජීවමානව සිටිනවා. මක් නිසාද? උන්වහන්සේගේ වචනේ පොරොන්දුව, දෙන්නෙක් හෝ තුන්දෙනෙක් මාගේ නාමයෙන් එක්සිත් වනවාද මම ඔවුන් මධ්‍යයේ වැඩ සිටින්නෙමි කියා. ඔබ සිටින ස්ථානය තුළ ඔබ මා සමග එක්සිත් වෙනවා නම් අප මධ්‍යයේ ස්වාමින් වහන්සේ ජීවමානව සිටින්නට යනවා. උන්වහන්සේගේ ජීවමාන බව කරන කොටගෙන ඔබේ ජීවිතය තුළ බලවත් දේ සිද්ධ වෙන්නට යනවා. මෙම ස්ථානයේ එම තැනැත්තිය සුවය ලැබුවා පමණක් නොවේ. ජේසුස් වහන්සේ මෙම පියාගේ ගෙදරට යමින් සිටින අවස්ථාවේදී එක් පුද්ගලයෙක් ඇවිදින් කියනවා, තවදුරටත් මෙම ආචාර්යින් වහන්සේව නොවෙහෙසන්න. මක් නිසාද? නුඹගේ දියණිය මලාය. ඒ ස්ථානයේ එම ප්‍රකාශය සඳහන් කරාම ජේසුස් වහන්සේ මේ ආකාරයෙන් සඳහන් කරනවා 8 වෙනි පරිච්ඡේදයේ 50 වෙනි පදයේ, ජේසුස් වහන්සේ ඒ අසා බිය නොවන්න, ඇදහිල්ලෙන්ම සිටින්න, ඈ සුවවනු ඇතයි උත්තර දුන්සේක. නැවත වරක් ප්‍රකාශ කරනවා, බිය නොවන්න. දියණිය සැබවින්ම මැරිලා තවත් බලාපොරොත්තුවක් තබන්න පුළුවන්ද? මම කියන්නට සතුටුයි මේ මොහොතේ ඔබේ ජීවිතයේ නැසී ගියා වූ දේ ජීවත් කරවන්නට අපගේ ස්වාමීන් වන සර්ව බලධාරී දෙවියන් වහන්සේට පුළුවන්කම තිබෙනවා. ඔබේ ව්‍යාපාරය නැති වී ගොස් තිබෙනවා වන්නට පුළුවන්.
ඔබගේ ජීවිතයේ සියලුම දේ මැරී තිබෙනවා වන්නට පුළුවන්. කිසිම ආකාරයක සඵලත්වයක් නැහැ වන්නට පුළුවන්. කිසිම ආකාරයකින් ඔබේ ජීවිතයට තෘප්තිමත් භාවයක් නැතිවන්නට පුළුවන්. ඔබේ ජීවිතය කිඳා බැස තිබෙනවා වන්නට පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ කියනවා බිය නොවන්න. ඇදහිල්ලෙන්ම සිටින්න. ඔබ සිටින්නා වූ වාතාවරණය ගැන කනස්සලු වන්නට එපා. මක් නිසාද ඔබේ වාතාවරණය පාලනය කරන්නට පුළුවන් වූ තැනැන් වහන්සේ ඔබ සමග මා සමග සිටිනවා. ඔබට මට බැරිවෙන්නට පුළුවන්. නමුත් ඔබ මා සමග සිටින්නා වූ තැනැන් වහන්සේ සැබවින්ම ලෝකයෙන් ජයගත්තා වූ තැනැන් වහන්සේ. හාලෙලූය. උන්වහන්සේ සැබවින්ම ලෝකයෙන් ජයගත්තා වූ තැනැන් වහන්සේ. ඒ ජය ඔබටත් මටත් දෙන්නට උන්වහන්සේ ඉතාමත් ඕනෑකමින් පිබිද සිටිනවා. මේ ස්ථානය කියන්නේ නිසයි. උන්වහන්සේට වාතාවරණයන් වෙනස් කිරීමේ හැකියාව තිබෙන බැවින් කියන බිය නොවන්න, ඇදහිල්ලෙන්ම සිටින්න, ස්ථීරවම සිටින්න. මේ ස්ථානයේ ඔබ දකීවි. එම නිවසට උන්වහන්සේ ඇතුළු වුණෙන් පසුව එම ස්ථානයේ බොහෝ දෙනා හඬමින් සිටිනු උන්වහන්සේ දුටුවා. එම ස්ථානයේ හඬමින් සිටි සමූහයාව උන්වහන්සේ පිටත් කර හැර උන්වහන්සේ පේත්‍රස් යොහන් යාකොබ් කියන්නා වූ තමාගේ ගෝලයන් 3 දෙනා සමග දෙමව්පියන් ඇතුළත්ව මෙම දියණියගේ ඒ මෘතදේහයට අතගසමින් කියනවා දියණියනි නැගිට සිටින්න. මෙම දියණිය එකෙහිම නැගිට්ටා. මක් නිසාද? උන්වහන්සේ මරණය කෙරෙහි බලය ඇත්තා වූ තැනැන් වහන්සේ. උන්වහන්සේ මරණය පරාජය කළා වූ තැනැන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ මෙම දියණියවද මලවුන්ගෙන් නැගිටවනු ලැබුවා. එම තැනැත්තියව මලවුන්ගෙන් නැගිට්ටා පමණක් නොවේ. ඓශ්චර්යමත් ලෙස ජේසුස් වහන්සේ කියනවා දෙමව්පියන්ට මෑයට කන්න දෙන්න. ඇය කා ශක්තිමත් වනවා. කුමක් හේින්ද මෙසේ සිදුවන්නේ? මේ සුරංගනා කතාවක් නොවේ. ලෝකයේ බොහෝ පොත් තිබෙන්නට පුළුවන්, බොහෝ කතාන්දර තිබෙන්නට පුළුවන්. නවකතා රචකයෙක් හෝ එම නැතිනම් වෙනත් පුද්ගලයෙක් හෝ ලියන ලද. එහෙත් ඒ කතා මනක් කල්පිතයි. නමුත් මෙම ශුද්ධ ලියවිල්ලේ තිබෙන කතාව මනක් කල්පිතයක් නොවේ. මෙම ශුද්ධ ලියවිල්ලේ තිබෙන කතාව සැබෑවක් බව, ජීවමාන බව මම ඔබට ප්‍රකාශ කරන්නට සතුටුයි. මෙම ස්ථානයේ ඔබට මම අද දවසේ කතා කරන්නේ මගේ ජීවිතයේ බලාපොරොත්තුව නැති මොහොතේ ස්වාමින් වහන්සේ මට බලාපොරොත්තුව දුන් නිසායි. මෙම පියාට බලාපොරොත්තුව දෙන්න පුළුවන් වුණා නම්, මෙම මහලේ රෝගී කාන්තාවට බලාපොරොත්තුව දෙන්න පුළුවන් වුණා නම්, එම මරණයේ සිටියා වූ දියණියව නැගිටුවන්ට උන්වහන්සේට පුළුවන් වුණා නම්, මගේ ජීවිතයට බලාපොරොත්තුව දෙන්න පුළුවන් වුණා නම් මම 100%ක් නිසක කමින් ප්‍රකාශ කරනවා ඔබේ ජීවිතයටත් උන්වහන්සේට පුළුවන් එම බලාපොරොත්තුව දෙන්න. ඔබේ ජීවිතයටත් බලවත් දෙයක්, මහත් වූ පුදුම වූ ඓශ්චර්යමත් දෙයක් කරමින් ඔබට අවශ්‍ය දිව්‍ය සුවය, සමාදානය, ප්‍රීතිය නිදහස් කරන්නට ඔබ එකග වනවා නම් මා සමග මෙම යාඥාවට ඔබේ ඇස් පියාගන්ට සිටින ස්ථානයේ මා සමග මෙම යාඥාවෙන් එක්සිත් වන්න. ස්වර්ගයේ වැඩ සිටින යහපත් දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ සියල්ල කෙරෙහි අධිපතිකම් කරන්නා වූ දෙවියන් වහන්සේ නිසා. ඔබ වහන්සේ සියල්ලට ඉහළින් ස්වාමිනේ මහත් වූ පුදුම වූ දේ, ගණන් නැති වූ දේ කරන්නා වූ තැනැන් වහන්සේ. ඔබ වහන්සේ කවුද කියා අපි දන්නා. මක් නිසාද ඔබ වහන්සේ ලෝකයෙන් ජයගත්තා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. සමතුලිතව ඔබ වහන්සේ මගේ පාපය, ශාපය, රෝගය ඔබ වහන්සේ කුරුස ගසේදී පරාජය කොට ඔබ වහන්සේ ස්වාමිනේ මරණයෙන් පරාජය නොවි මරණින් උත්ථාන වූ තැනැන් වහන්සේ. ස්වාමිනේ ඔබ වහන්සේ ජීවමානව සිටින බව සැබෑවක් ලෙස අද දවසේ ස්වාමිනී මා සමග මෙම යාඥාවෙන් එක්සිත්ව ඔබ වහන්සේගේ වචනයට සවන් දෙන සෑම ජීවිතයක් කෙරෙහි ඔබ වහන්සේගේ වචනය පොරොන්දු දැන් ස්ථිර කරමින් ස්වාමිනේ ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිතයේ වෙහෙස, ප්‍රශ්න, කම්කටොළු කුමක් වුවත් ඔවුන්ට අවශ්‍ය සුවය, සමාදානය නිදහස් කළ මැනව. මක් නිසාද මතෙව් 11 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ තිබෙනා වූ පොරොන්දු අපි සිහි කරමින් යාඥා කරනවා. වෙහෙස වටනා වූ, බර උසුලන්නා වූ සියල්ල නිමාවතට එන්ට මම නුඹලාට සහනය දෙමි. ස්වාමිනේ ඒ පියාගේ හදවත ශාන්ත සමාදානයෙන් පිරී ගියා. ඒ මහලේ රෝගී ස්ත්‍රියගේ හදවත ශාන්ත සමාදානයෙන් පිරී ගියා. මගේ හදවතද ශාන්ත සමාදානයෙන් පිරී ගිය ලෙස මේ ස්වාමිනී සවන් දෙන යාඥාවට එක්වන සියල්ලන්ගේ හදවත්ද දැන් ශාන්ත සමාදානයෙන් පුරවමින් ඔබ වහන්සේ ජීවමාන බව ප්‍රකාශව මැනව.
ආශිර්වාද කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසාමය. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.